නවයේ ශ්‍රේණිය සිසුන්ට නිවසේ සිට ගණිතයේ විෂය හැදෑරීමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව අද සම්පූර්ණ කරනවා නවයේ ශ්‍රේණියට නියමිත 10 වෙනි පාඩම, දෙවන වාරයට නියමිත පළවෙනි පාඩම. මාතෘකාව අනුලෝම සමානුපාත. මාතෘකාව අනුලෝම සමානුපාත. මම මුලින්ම අනුලෝම සමානුපාත පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. මම මුලින්ම අනුලෝම සමානුපාත පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. මේ කියන ටිකට සවන් දෙන්න රාශි දෙක, එකිනෙකට වෙනස් රාශි දෙක එකම අනුපාතයට වැඩි වේ නම් එකම අනුපාතයට අඩු වේ නම් එම රාශි දෙක අනුලෝම වශයෙන් සමානුපාත යැයි හඳුන්වනවා. මේ කියන ටිකට සවන් දෙන්න එකිනෙකට වෙනස් රාශි දෙක එකම අනුපාතයට වැඩි වේ නම් එකම අනුපාතයට අඩු වේ නම් එම රාශි දෙක අනුලෝම වශයෙන් සමානුපාත යැයි හඳුන්වනවා. මම දැන් උදාහරණයක් ගන්නවා. පෑන් ගණන හා ඒවායේ මිල රුපියල් ගණන යන රාශි දෙක ගනිමු. පෑන් ගණන හා ඒවායේ මිල රුපියල් කියන රාශි දෙක ගනිමු. පෑන් ගණන එකක් වන විට මිල රුපියල් 10 කියලා ගන්නවා. එතකොට පෑන් ගණන දෙකක් වෙනකොට මිල රුපියල් 20යි. දැන් මෙතන පෑන් ගණන අතර අනුපාතය වෙන්නේ 1:2යි. එකට 2යි. මිල අතර අනුපාතය වෙන්නේ 10:20යි. මේක සමානයි අනුපාතයේ පද දෙකම එකම සංඛ්‍යාවකින් 10න් බෙදුවොත් මහා පොදු සාධකයෙන් බෙදුවොත් 10 වරක් 1යි 10 වරක් 2යි. මිල ගණන් අතර අනුපාතයක් 1:2යි. දැන් මෙතන පෑන් ගණන් අතර අනුපාතය මිල ගණන් අතර අනුපාතයට සමානයි. එතකොට මෙතන පෑන් ගණනයි ඒවායේ මිල අනුලෝම වශයෙන් සමානුපාත වෙනවා. දැන් මෙතන මම ගත්ත පෑන් ගණන 1 වෙනකොට මිල රුපියල් 10යි. පෑන් ගණන 2 වෙනකොට මිල රුපියල් 20යි. පෑන් ගණන් අතර අනුපාතය 1:2යි. මිල අතර අනුපාතය 10:20යි. මේ දෙකම එකම සංඛ්‍යාවකින් බෙදුවොත් මේ දෙකම 10න් බෙදුවොත් මහා පොදු සාධකයෙන් බෙදුවොත් 10 වරක් 1යි 10 වරක් 2යි. 1:2යි. පෑන් ගණන අතර අනුපාතය සමානයි මිල ගණන අතර අනුපාතයට. මෙතන දැක්වෙන්නේ අනුලෝම සමානුපාතය. අනුලෝම සමානුපාතයකදී එක රාශියක ප්‍රමාණ දෙකක් අතර අනුපාතය අනෙක් රාශියේ ප්‍රමාණ දෙක ඊට අනුරූප අනෙක් රාශියේ ප්‍රමාණ දෙකක් අතර අනුපාතයට සමානයි. අනුලෝම සමානුපාතවලදී එක රාශියක ප්‍රමාණ දෙකක් අතර අනුපාතය ඊට අනුරූප
අනෙක් රාශියේ ප්‍රමාණ දෙක අතර අනුපාතයට සමානයි. හරි. එතකොට හැඳින්වීමක් ලියා ගන්න. තරු ලකුණක් යොදලා ඒ අර්ථය ලියන්න. එකිනෙකට වෙනස් රාශි දෙකක් එකිනෙකට වෙනස් රාශි දෙකක් එකම අනුපාතයට වැඩි වේ නම් හෝ එකම අනුපාතයට වැඩි වේ නම් හෝ එකම අනුපාතයට අඩු වේ නම් එකම අනුපාතයට අඩු වේ නම් එම රාශි දෙක අනුලෝම වශයෙන් සමානුපාතයයි හැඳින්වේ. සමානුපාතයයි හැඳින්වේ. එතන යටින් සූල කෙලවරෙන් උදා කියලා යොදන්න. උදා පෑන් එකක මිල රුපියල් 10 නම් පෑන් දෙකක මිල රුපියල් 20. පෑන් එකක මිල රුපියල් 10 නම් පෑන් දෙකක මිල රුපියල් 20. මෙතන එකිනෙකට වෙනස් රාශි දෙක තමයි පෑන් ගණන සහ මිල රුපියල් ගණන. මෙතන එකිනෙකට වෙනස් රාශි දෙක පෑන් ගණන සහ මිල රුපියල් ගණන. එතකොට පෑන් ගණන අතර අනුපාතය සමානයි. මෙතන පෑන් ගණන 1යි මෙතන පෑන් ගණන 2යි. 1/2යි. මිල අතර අනුපාතය මෙතන මිල පෑන් එකක මිල රුපියල් 10යි. මෙතන මිල පෑන් දෙකක මිල රුපියල් 20යි. මේක සමානයි. මේ දෙකම බෙදන්න පුළුවන් විශාල මගේ මහා පුදු සාධකයෙන් බෙදනවා 10 වරක් 1යි 10 වරක් 2යි. 1/2යි. පෑන් ගණන අතර අනුපාතය 1/2යි. මිල අතර අනුපාතය 1/2යි. දැන් ලියන්න පුළුවන් පෑන් ගණන අතර අනුපාතය සමානයි මිල අතර අනුපාතය. මෙහි පෑන් ගණන හා මිල අනුලෝම සමානුපාතයකි. පෑන් ගණන අතර අනුපාතය 1/2යි. මිල අතර අනුපාතය 10/20යි. මේ දෙකම බෙදන්න පුළුවන් විශාල මගේ මහා පුදු සාධකයෙන් බෙදුවට පස්සේ 1/2යි. එතකොට පෑන් ගණන අතර අනුපාතය 1/2යි. මිල අතර අනුපාතය 1/2යි. පෑන් ගණන අතර අනුපාතය සමානයි මිල අතර අනුපාතය. මෙහි පෑන් ගණන හා මිල අනුලෝම සමානුපාතය.
මෙතන පෑන් ගන්න කියන රාශියයි මිල කියන රාශියයි අනුලෝම වශයෙන් සමානුපාතයි. පෑන් ගන්න කියන රාශියයි මිල කියන රාශියයි අනුලෝම වශයෙන් සමානුපාතයි. දැන් නිබන්ධනයේ පළවෙනි ගණන සාකච්ඡා කරනවා. නිබන්ධනයේ පළවෙනි ගණන සාකච්ඡා කරනවා. පළවෙනි ගානට අංක යොදලා මේ වාක්‍ය ලියන්න. පහතින් සඳහන් එක් එක් අවස්ථාවේ දැක්වෙන රාශීන් දෙක අනුලෝම වශයෙන් සමානුපාත වේද නොවේද. ඒකේ රෝමි ලක්ෂණයෙන් 1 එතන යටින් රුලේ කෙලවරෙන් රෝමි ලක්ෂණ 1 දාලා ලියන්න. සෙන්ටිමීටර ගණන සහ එහි වටිනාකම. සෙන්ටිමීටර ගණන සහ එහි වටිනාකම. එතන යටින් රුලේ රෝමි ලක්ෂණයෙන් 2 දෛනික වැටුප් ලබන සේවකයෙකු වැඩ කළ දින ගණන සහ ගෙවිය යුතු වැටුප එතනට ඉන්රුලේ රෝමි ලක්ෂණයෙන් 3 යොදන්න. රෝමි ලක්ෂණයෙන් 3 වෘත්තයක අරය සහ විස්කම්භය. එතන යටින් රෝමි ලක්ෂණයෙන් 4 යොදන්න. සමචතුරස්‍රයක පැත්තක දිග සහ වර්ගඵලය. එතන යටින් රුලේ රෝමි ලක්ෂණයෙන් 5 එකම වර්ගයක පාට පැන්සල් පෙට්ටි ගණන සහ ඒවායේ අඩංගු පැන්සල් ගණන. දැන් මේ ප්‍රශ්නය සම්පූර්ණ කරනකොට මෙතන යටින් නැවතත් මම රෝමි ලක්ෂණයෙන් 1 යොදනවා. රෝමි ලක්ෂණයෙන් 1 යොදලා රෝමි ලක්ෂණයෙන් 1දී දීලා තියෙන රාශි දෙක අනුලෝම වශයෙන් සමානුපාත වෙනවා නම් අනුලෝම වශයෙන් සමානුපාත වේ කියලා. අනුලෝම වශයෙන් සමානුපාත වෙන්නේ නැත්නම් අනුලෝම වශයෙන් සමානුපාත නොවේ කියලා. දැන් රෝමි ලක්ෂණයෙන් 1 කොටස දීලා තියෙන රාශි දෙක සෙන්ටිමීටර ගණන සහ එහි වටිනාකම. අපි සෙන්ටිමීටර ගණන එකක් ගත්තොත් එහි වටිනාකම රුපියල් 100යි කියලා හිතමු.
එතකොට රෙදි මීටර් දෙකක් ගත්තොත් එහි වටිනාකම රුපියල් 200යි. එතකොට අපිට තේරෙනවා රෙදි මීටර් ගණන් අතර අනුපාතය 1:2යි. මිල අතර අනුපාතය 100:200යි. මේ දෙකේ මහපොසාදකයෙන් බෙදුවොත් දෙකම 100ෙන් බෙදුවොත් 1:2යි. දැන් තේරෙනවා රෙදි මීටර ගන්න අතර අනුපාතය මිල රුපියල් ගන්න අතර අනුපාතයට සමානයි. එහෙනම් මේක අනුලෝම සමානුපාතයක්. මේකට ලියනවා අනුලෝම සමානුපාතයක් වේ. ඊළඟ දෙවෙනි කොටස දැක්වෙන රාශි දෙක දෛනික වැටුප් ලබන සේවකයෙකු වැඩ කළ දින ගණන සහ ගෙවිය යුතු වැටුප. වැඩ කළ දින ගණන එකක් නම් වැටුප රුපියල් 1500 කියලා හිතන්න. වැඩ කළ දින ගාන දෙකක් නම් වැටුප රුපියල් 3000. එතකොට දින ගණන් අතර අනුපාතය 1:2යි. වැටුප අතර අනුපාතය 1500:3000. මේ දෙකේ මහපොසාදකයෙන් බෙදුවොත් 1500ෙන් බෙදුවොත් 1:2යි. එතකොට දින ගණන අතර අනුපාතය සමාන වෙනවා වැටුප අතර අනුපාතයට. මේ රාශියේ ප්‍රමාණ දෙකක් අතර අනුපාතය ඊට අනුරූප මේ රාශියේ ප්‍රමාණ දෙකක් අතර අනුපාතයට සමානයි. මේක අනුලෝම සමානුපාතයක්. අනුලෝම සමානුපාතයකි. අනුලෝම සමානුපාතයක් වේ. තුන්වෙනි කොටසේ රාශි දෙක වෘත්තයක අරය සහ විස්කම්භය. වෘත්තයක අරය වගේ දෙගුණයයි විස්කම්භය. අරය කියන රාශිය සෙන්ටිමීටර් 7ක් වෙනකොට විස්කම්භය කියන රාශිය සෙන්ටිමීටර් 14යි. අරය කියන රාශිය සෙන්ටිමීටර් 10 කියලා ගත්තොත් විස්කම්භය කියන රාශිය සෙන්ටිමීටර් 20යි. දැන් අරය අතර අනුපාතය 7:10යි. විස්කම්භය අතර අනුපාතය 14:20යි. මේ දෙක බෙදන්න පුළුවන් ලොකු මේකෙන් මේ දෙකේ මහපොසාදකයෙන් බෙදුවොත් දෙකෙන් බෙදුවොත් දෙවරක් 7යි දෙවරක් 10යි. එතකොට අරය අතර අනුපාතය සමාන වෙනවා විස්කම්භය අතර අනුපාතයට. මේ රාශියේ ප්‍රමාණ දෙකක් ඊට අනුරූප මේ රාශියේ ප්‍රමාණ දෙකක් අතර අනුපාතය ඊට අනුරූප මේ රාශියේ ප්‍රමාණ දෙකක් අතර අනුපාතයට සමානයි. මේක අනුලෝම සමානුපාතයක්. අනුලෝම සමානුපාතයක් වේ. හතරවෙනි කොටස හතරවෙනි කොටසේ රාශි දෙක සමචතුරස්‍රයක පැත්තක දිග සහ වර්ගඵලය. දැන් සමචතුරස්‍රයක පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වුණොත්
එහි වර්ගඵලය වෙන්නේ සමචතුරාස්‍රයක වර්ගඵලය වුණකොට පැත්තක දිගේ වර්ගය ගන්න. පැත්තක දිගෙන් ගුණ කරන්න. 5 වරක් 5 25යි වර්ග සෙන්ටිමීටර. ඊළඟට සමචතුරාස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වුණා. වර්ගඵලය පැත්තක දිගේ වර්ගය. පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. 10 වරක් 10 100යි වර්ග සෙන්ටිමීටර. එතකොට පැත්තක දිග අතර අනුපාතය 5:10යි. මේකේ සරලම ආකාරය 5 වරක් 1යි 5 වරක් 2යි 1:2යි. වර්ගඵලය අතර අනුපාතය 25:100යි. මේකේ සරලම ආකාරය 25 වරක් 1යි 25 වරක් 4යි. එතකොට මේ රාශියේ ප්‍රමාණ දෙකක් අතර අනුපාතය මේ ඊට අනුරූප මේ රාශියේ ප්‍රමාණ දෙකක් අතර අනුපාතයට සමාන වෙන්නේ නැහැ. මේක අනුලෝම සමානුපාතයක් වෙන්නේ නැහැ. අනුලෝම සමානුපාතයක් නොවේ. පස්වෙනි කොටසේ රාශි දෙක එකම වර්ගයක පාට පැන්සල් පෙට්ටි ගන්න සහ ඒවා අඩංගු පැන්සල් ගන්න. පැන්සල් පෙට්ටි ගන්න මෙතන පැන්සල් ගන්න. පැන්සල් පෙට්ටි ගණන එකක් වෙනකොට පැන්සල් ගන්න 12ක් කියලා සිතමු. පැන්සල් පෙට්ටි දෙකක් වෙනකොට පැන්සල් ගන්න 24ක්. පැන්සල් පෙට්ටි ගන්න අතර අනුපාතය 1:2යි. පැන්සල් ගණන් අතර අනුපාතය 12:24යි. මේ අනුපාතයේ සරලම ආකාරය 12 වරක් 1යි 12 වරක් 2යි. දැන් මෙතන පැන්සල් පෙට්ටි ගණන් අතර අනුපාතය පැන්සල් ගණන් අතර අනුපාතයට සමානයි. මේ රාශියේ ප්‍රමාණ දෙකක් අතර අනුපාතය ඊට අනුරූප මේ රාශියේ ප්‍රමාණ දෙකක් අතර අනුපාතයට සමානයි. මේක අනුලෝම සමානුපාතයක්. අනුලෝම සමානුපාතයක් වේ. දෙවැනි ප්‍රශ්නය වම් පැත්ත කෙළවරින් දෙවැනි ප්‍රශ්නෙට අංකය දාගන්න. මේ දෙවැනි ප්‍රශ්නයේදී අපි කතා කරන්නේ අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු ඒකීය ක්‍රමය භාවිතයේ විසඳනවා. දෙවැනි ගණිතය අපි කතා කරන්නේ අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු ඒකීය ක්‍රමය භාවිතයේ විසඳනවා. එහෙනම් දෙවෙනි ගානට අංකය දාලා ලියන්න. ඒකීය ක්‍රමය භාවිතයෙන් විසඳන්න. දෙවෙනි ගානට අංකය දාලා ලියන්න. ඒකීය ක්‍රමය භාවිතයෙන් විසඳන්න. ඊට රෝම ඉලක්කමෙන් 1. එතන යටින් රූල් 1 කෙලවරෙන් රෝම ඉලක්කම 1 යොදන්න. මෙන්න ගණන. කමීසරෙදි
මීටර 3ක මිල රුපියල් 675කි. කමීසරේදී මීටර 3ක මිල රුපියල් 675කි. එම වර්ගයේ මීටර් 5ක මිල සොයන්න. දැන් ඒකීය ක්‍රමය භාවිතා කරලා මේ ගන්න හදන්නේ මෙහෙමයි. කමීසරේදී මීටර් 3ක මිල සමානයි රුපියල් 675යි. කමීසරේදී මීටර් 1ක මිල ඒකීය ක්‍රමේදී එකක අගය පදනම් කරගෙන තමයි ගන්න හදන්නේ. මෙතන මීටර් 1ක මිල සොයන්න. සමානයි 3ක මිල 675යි. එකක මිල හොයන්න මේක බෙදනවා 3. මේ ඉරිය කියන්නේ බෙදීම 3. නැත්නම් බෙදීම ලකුණු දාලා 3 ලිව්වත් හරියි. සමානයි රුපියල් මේකල ඉඳලා බෙදනවා 6ට 3 වා 2යි. 7ටත් 3 වරක් 2යි. එකක් ඉතිරි. ඒක මෙතනින් තියාගන්න. එතකොට 15ට 3 වරක් 5යි. රුපියල් 225යි. දැන් ලියනවා කමීසරේදී මීටර් 5ක මිල සමානයි එකක මිල රුපියල් 225යිනේ. එකක මිල ගුණ කරනවා 5. මේක සමානයි රුපියල් 5 වරක් 5 25යි. 5 වරක් 2 10යි ඉතිරි 2යි 12යි. 5 වරක් 2 10යි ඉතිරි 1යි 11යි. රුපියල් 1125යි. දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස රෝම ඉලක්කමෙන් 2 යොදලා ලියන්න. පෙට්‍රල් ලීටර් 4කින් කිලෝමීටර් 48ක දුර යා හැකි මෝටර් රථයකට පෙට්‍රල් ලීටර් 10කින් කොපමණ දුරක් යා හැකි වේද? දැන් මෙතන ඒකීය ක්‍රමයෙන් මේ ගන්න හදන්නේ මෙහෙමයි. පෙට්‍රල් ලීටර් 4ක මිල 4කින් යා හැකි දුර සමානයි කිලෝමීටර් 48යි.
පෙට්‍රල් ලීටර් එකකින් යා හැකි දුර ඒකීය ක්‍රමයේදී එකක අගය කරලා පෙට්‍රල් ලීටර් 4කින් යන්න පුළුවන් කිලෝමීටර් 48ක්. එකකින් යන්න පුළුවන් ප්‍රමාණය ගන්න මේක බෙදන්න ඕන 4. මේ ඉරේ කියන්නේ බෙදීම 4. නැත්නම් මෙතන බෙදීම ඉලක්ක දාලා 4 ලිව්වත් හරියි. දැන් බෙදනවා මේ කියලා විතර බෙදන්න 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි කිලෝමීටර් 12යි. දැන් ලියනවා පෙට්‍රල් ලීටර් 10කින් යා හැකි දුර සමානයි ලීටර් එකකින් යන්න පුළුවන් කිලෝමීටර් 12යි. 10කින් යන්න පුළුවන් ප්‍රමාණය ගන්න මේ ගුණ කරනවා 10යි. එතකොට ලැබෙනවා 12 ලියලා අකට බිඳුවක් දානවා. මේ කිලෝමීටර් 120යි. එතකොට ඒකීය ක්‍රමය භාවිතයෙන් විසඳන්න කියලා අපි ගණන් දෙකක් හැදුවා. ඊළඟට ප්‍රධානාංකය 3. ප්‍රධානාංකය 3 යොදලා මේ වාක්‍ය ලියන්න. පහත දී ඇති සමානුපාතවල හිස් තැනට ගැලපෙන අගයන් සොයමු. එතන යටින් රෝම ඉලක්කමෙන් 1 යොදලා මේ සමානුපාතය කියන්න 3/4 සමානයි 12 හිස් තැන. 3/4 සමානයි 12 හිස් තැන. රෝම ඉලක්කමෙන් 2 2/5 සමානයි මෙතන හිස් තැන 20 2/5 සමානයි මෙතන හිස් තැන 20. ඊට රෝම ඉලක්කමෙන් 3 හිස් තැන 3 සමානයි 16/12. හිස් තැන 3 සමානයි 16/12. හතරවෙනි කොටස පහළොව හිස් තැන සමානයි 25/20. දැන් තුන්වෙනි ප්‍රශ්නය සම්පූර්ණ කරනකොට නැවතත් රෝම ඉලක්කමෙන් 1 යොදලා මේක පිටපත් කරලා හිස් තැන සම්පූර්ණ කරනවා. 3/4 සමානයි
12 අණු හිස් තැනක්. දැන් මේ සමානුපාතයේ කියවෙන්නේ මේ අනුපාතයයි සමානයි. එතකොට දැන් මෙතන කල්පනා කරන්න මේ අනුපාතයේ මුලින් තියෙන පදය 3. ඒක 12ක් වෙන්න 3 ගුණ වෙලා තියෙන්නේ 4. එහෙනම් මේ දෙවෙනි පදයක් 4ෙන් ගුණ කරලා මෙතෙන්ට ආйти පදේ හොයාගන්න. එතකොට 4 වරක් 3 12යි 4 වරක් 4 16. දෙවෙනි කොටස 2/5 සමානයි. හිස් තැන අණු 20. දැන් මේ අනුපාත දෙක සමානයි. දැන් මෙතන 5 4ෙන් ගුණ කෙරුවොත් 20යි. එහෙනම් මේ පදය 4ෙන් ගුණ කරලා මෙතෙන්ට නෙකලා බලන්න. එහෙනම් 4 වරක් 2 8යි අණු 4 වරක් 5 20යි. හරිනේ? තුන්වෙනි කොටස මුලින් තියෙනවා හිස් තැන අණු 3 සමානයි 16 අණු 12. දැන් මෙතන දෙවෙනි පදය 3යි. මෙතන දෙවෙනි පදය 12යි. 12 කීයෙන් බෙදුවොත්ද 3 ලැබෙන්නේ? 12 4ෙන් බෙදුවට පස්සේ 3යි. එතකොට මේකත් 4ෙන් බෙදලා මෙතන පදේ ලබා ගන්න. 12 4ෙන් බෙදුවාම 3යි. 16 4ෙන් බෙදුවාම 4යි. මෙතෙන් එන්නේ 4. හතරවෙනි කොටස 5 අණු හිස් තැන සමානයි 25 අණු 20. දැන් මෙතන මුල් පදය 5. 5ෙන් ගුණ කරුවට පස්සේ 25යි. නැත්තම් 25 5ෙන් බෙදුවට පස්සේ 5යි. ඊට පස්සේ 20 5ෙන් බෙදලා මේක ලබා ගන්න. 25 5ෙන් බෙදුවාම 5යි 20 5ෙන් බෙදුවාම 4යි. මෙතෙන්ට එන්නේ 4. මෙතනින් පස්සේ හතරවෙනි ප්‍රශ්නයට යනවා. හතරවෙනි ප්‍රශ්නයේදී අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු අර්ථ දැක්වීම භාවිතේ නැත්නම් සමානුපාත භාවිතේ විසඳනවා. හතරවෙනි ගණනේදී අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු අර්ථ දැක්වීම භාවිතේ නැත්නම් සමානුපාත භාවිතේ විසඳනවා. ඒතර වාක්‍ය ලියා ගන්න. සමානුපාත ඇසුරින් විසඳන්න. සමානුපාත ඇසුරින් විසඳන්න. ෆෝමියුලා ක්‍රමයෙන් එක දාලා ගණන් ලියා ගන්න. ෆෝමියුලා ක්‍රමයක දුම්රියා කිලෝමීටර් 32ක කිලෝමීටර් 32ක් දුම්රියා කිලෝමීටර් 32ක් යාමට මිනිත්තු 24ක් ගත වේ.
මිනිත්තු 24ක් ගත වේ. දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් සොයන්න. දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් සොයන්න. දැන් මේ ගණන අනුලෝම සමානුපාත පිළිබඳ දැනුම පාවිච්චි කරලා සම්පූර්ණ කරනවා. එතකොට මෙතන මම මේ ටික සටහන් කරනවා දුම්රියකට කිලෝමීටර් 32ක් යන්න ගත වෙන කාලය මිනිත්තු 24ක්. දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් සොයන්න. දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් සොයනකොට පැය එකකදී යන කිලෝමීටර ගණන සොයන්න. පැය එකකදී යන කිලෝමීටර ගණන හොයාගත්තට පස්සේ දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් ලියන්න පුළුවන්. මම දැන් එනම් පැය එකකදී යන කිලෝමීටර ගාන සොයා ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට පැය එකකදී යන කිලෝමීටර ගාන මම x කියලා ගන්නවා. x කිලෝමීටර යන්න පැය එකයි, ඒ කියන්නේ මිනිත්තු 60යි. එතකොට කිලෝමීටර් 3ක් යන්න මිනිත්තු 24ක් ගත වෙනවා. කිලෝමීටර් x ප්‍රමාණයක් යන්න මිනිත්තු 60ක් නැත්නම් පැය එකක් ගත වෙනවා. දැන් මෙතන දුර ප්‍රමාණය අතර අනුපාතය 3x. ඊළඟට කාලය අතර අනුපාතය 24 අපි දන්නවා මෙතන දුර ප්‍රමාණය වැඩි වෙනකොට කාලයත් වැඩි වෙනවා. කාලය වැඩි වෙනකොට දුර ප්‍රමාණය වැඩි වෙනවා. මෙතන තියෙන්නේ අනුලෝම සමානුපාතය. එහෙනම් අනුලෝම සමානුපාතයේදී අපිට පුළුවන් මේ දුර ප්‍රමාණ අතර අනුපාතය සමාන කරන්න මේ කාල ප්‍රමාණ අතර අනුපාතයට. 3 සමානයි 24 60. දැන් මේ සමානුපාතය භාවිත කරලා අපිට පුළුවන් x වලට අගයක් හොයන්න. x වලට අගයක් හොයුවට පස්සේ ලැබෙන්නේ පැය එකකදී යන කිලෝමීටර් ගාන. පැය එකකදී යන කිලෝමීටර් ගාන කියන්නේ දුම්රියේ වේගය පැයට කිලෝමීටර. දැන් මම මෙහෙම ලියනවා මෙතන. ඉස්සරහින් මේ ටික තියෙන අරිමු. වම් පැත්ත කෙළවරෙන් මෙහෙම ලියනවා. දුම්රිය පැය එකකදී යන දුර කිලෝමීටර් x නම් නැත්නම් x යයි සිතමු. දැන් මේ සමානුපාතය ලියා ගන්නවා. දුර ප්‍රමාණ අතර අනුපාතය 3x සමානයි කාලය අතර අනුපාතය 24/60. අපිට x වලට පහසුවෙන් අගය සොයා ගන්න. මේ අනුපාතය මෙහෙම ලියන්නත් තිබුණා. x ඉස්සර වෙලා අරගෙන දුර ප්‍රමාණ අතර අනුපාතය ගන්නකොට මුලින් ගන්නවා මේ x කියන දුර ප්‍රමාණය.
x මුලට එන්න ඕන නිසා. අනුව ඊළඟට ගන්නවා කිලෝමීටර් 3කින් දුර ප්‍රමාණය. ඕක සමාන කරනවා. කාලය අතර අනුපාතය ගන්නකොට මෙතන මුලින් ගත්තේ මේ x කියන දුර ප්‍රමාණය. මෙතන මුලින් ගන්නවා ඒකට අනුරූප මිනිත්තු 60 කියන කාලය. 60 ඊළඟට ගන්නවා මිනිත්තු 27. මේ විදිහට සමානුපාතය ගොඩනගා ගත්තා x මුලට එන නිසා x වලට අගයක් සොයා ගන්න පහසුයි. දැන් මම කලින් ලියලා තිබුණේ මේක අනු මේක සමානයි මේක අනු. ඒත් හරි. x වලට අගයක් හොයා ගන්න පහසු වෙන මම කිව්වා. මේක අනු මේක සමානයි. මේක අනු මේක. එතකොට මම ගන්නවා මෙතන සමානුපාතය දුර ප්‍රමාණ අතර අනුපාතය x අනු 3 සමානයි. කාලය අතර අනුපාතය 60 අනු 24. දැන් මේ අනුපාතය භාගයක් වශයෙන් ලියන්නේ මෙහෙමයි. මේ මුලින් තියෙන පදේ බෙදනවා ඊළඟ පදේ. x බෙදීම මේකෙන් බෙදීම 3. සමානයි මේක බෙදනවා මේකේ. 60 බෙදීම 24. දැන් මෙන්න මේ සමාන ලකුණේ වම් පැත්තේ බෙදීමේ 3 ඉවත් කරගත්තොත් x තනි වෙනවනේ. x වලට අගයක් හොයා ගන්න පුළුවන් නේ. මේ බෙදීමේ 3 ඉවත් කරන්න සමාන ලකුණෙන් දෙපැත්තම 3ෙන් ගුණ කරනවා. එතකොට x බෙදීම 3 ගුණ කරනවා 3 සමානයි 60 බෙදීම 24ක් ගුණ කරනවා 3. මේ පැත්තේ තියෙන බෙදීමේ සංඛ්‍යාවක් ඉවත් කරගන්න සමාන ලකුණෙන් දෙපැත්තම ඒ සංඛ්‍යාවෙන් ගුණ කරන්න. දැන් භාග දෙකක් ගුණ කරන්න තියෙනවා කියලා හිතාගෙන උඩ අච්චරට 3ෙන් බෙදුවොත් 3ට 3 1යි 3ට 3 1යි. මේ පැත්තේ ඉතුරු වෙන්නේ x සමානයි මෙතන උඩ අච්චරට 3ෙන් බෙදුවොත් 3 වරක් 1යි 3 වරක් 8යි. 60 බෙදන්න ඕන 8ෙන්. 60 8ෙන් බෙදන්න. 8 වරක් 7 56යි. 8 වරක් 7 56යි. මම මේ බෙදලා බෙන්නුවත් ඔයාලට තේරෙන්න ඕන නිසා 68ෙන් බෙදුවොත් 8 වරක් 7 56යි. 4ක් ඉතිරි. මෙතන දශම තිත තියලා මේ ඉතිරි 4 ඉස්සරහින් බිංදුවක් දාන්න. 40ට 8 වරක් 5යි. 8 වරක් 5 40යි. 40න් 40ක් අඩු කරුවොත් බිංදුවක්. එතකොට මෙතෙන් එන්නේ 7.5 කිලෝමීටර්. අපෙන් අහන්නේ දුම්රියේ වේගය පැයට කිලෝමීටර් වලින්. දැන් ලියනවා දුම්රියේ වේගය සමානයි පැයට කිලෝමීටර්. මේ x කියලා අපි ගත්තේ පැය එකකදී ගමන් කරන දුර. පැය එකකදී ගමන් කරන දුරට අපි කියනවා වේගය පැයට කිලෝමීටර්. එහෙනම් පැය එකකදී ගමන් කරන දුර කිලෝමීටර් 4.5 කියන්නේ දුම්රියේ වේගය පැයට කිලෝමීටර් 7.5. මේක තමයි උත්තරය. මෙතන ඉදිරියෙන් මේ සටහන් කරපු ටික තියෙන අරින්න වම් පැත්ත කෙළවරින් දුම්රිය පැය එකකදී යන දුර කිලෝමීටර් x නම් නැත්නම් x යයි හිතමු කියලා අරගෙන මේ ටික සම්පූර්ණ කරන්න. මේ 4 වෙනි ගණනේ රෝම ඉලක්කමෙන් 2 කොටස මෙහෙම ලියන්න.
දුම්රියක් පැයකදී කිලෝමීටර් 96ක් ගමන් කරයි. එය කිලෝමීටර 288ක් කිලෝමීටර් 288ක් යාමට ගතවන කාලය සොයන්න. දැන් මෙතන මේ ප්‍රශ්නය සම්පූර්ණ කරනකොට මම ඉදිරියෙන් සටහන් කරනවා මේ දුම්රිය පැය එකකදී ගමන් කරනවා කිලෝමීටර් 288ක්. මේ පැය එකදී ගමන් කරනවා කිලෝමීටර් 96ක්. කිලෝමීටර් 288ක් ගමන් කිරීමට ගතවන කාලය සොයන්න. කිලෝමීටර් 288ක් ගමන් කිරීමට ගතවන කාලය පැය x කියලා අපි හිතමු. එතකොට පැය එකකදී යනම කිලෝමීටර් 96ක් පැය x ප්‍රමාණයකදී කිලෝමීටර් 288ක් යනවා. දැන් අපිට මෙතන තේරුම් ගන්න පුළුවන් මේ ගමන් කරලා තියෙන දුර ප්‍රමාණය වැඩි වෙන විට ඒ අනුපාතයටම ගතවන පැය ගණනත් වැඩි වෙනවා. කාලයත් වැඩි වෙනවා. හරි. එතකොට මෙතන තියෙන්නේ අනුලෝම සමානුපාතයක්. දැන් මෙතන මට සමානුපාතයක් ගොඩ ගන්න පුළුවන් මේ විදිහට. මම x මුලට එන්න ඕන නිසා පැය ගණන අතර අනුපාතය, කාලය අතර අනුපාතය මේ විදිහට ගන්නවා. x anu 1 කියලා. x anu 1 සමානයි. මෙතන මුලින් ගත්තේ මේ යට තියෙනවා කිය. මෙතනත් මුලින් ගන්න මේ යට තියෙනවා. අනුලෝම සමානුපාතවලදී මේක අනු මේක සමාන වෙන්නේ මේක අනු මේකට. 288 96. දැන් එනම් ඉදිරියෙන් මේක තියෙදි වම් පැත්ත කෙලවරෙන් ගන්න හදනවා මෙහෙම. කිලෝමීටර් 288 යාමට ගතවන කාලය පැය x නම් නැත්නම් x යයි සිතමු. හරි. දැන් මට මෙතන සමානුපාතයක් ගොඩ ගන්න පුළුවන්. කාලය අතර අනුපාතය x anu 1 සමානයි දුර ප්‍රමාණ අතර අනුපාතය 288 96යි. දැන් මේ අනුපාතයේ භාගයක් වශයෙන් ලියනවා. x බෙදනවා 1. මේක බෙදන්න ඕනේ මේකෙන්. සමානයි 288 බෙදනවා 9යි. මේක බෙදන්න ඕනේ මේකෙන්. දැන් x එකෙන් බෙදුවම් xමයි. එකෙන් බෙදුවා කියලා මේක වෙනසක් වෙන්නේ නැහැ. වෙනත් දෙයක් කිව්වොත් මේ බෙදීමේ කිවත් කරන්න සමාලකුණින් දෙපැත්තම එකෙන් ගුණ ගන්නවා කියලා කල්පනා කරන්නත් පුළුවන්. මේ දැන් x එකෙන් බෙදුවොත් x
සමානයි 288 96 බෙදන්න. 288ට 96ම කීයද කියලා බලන්න. තුනක් ගත්තොත් 3 වරක් 6 18යි. 3 වරක් 9 27යි, ඉතිරි එකයි 28යි. හරිනේ. එහෙනම් 96ව 3යි. එතකොට මම ලියන්න පුළුවන් පැය 3යි. උත්තරය හැට අපිට මේකම ගන්න පුළුවන්. ඒ මොකද x කියලා ගත්තේ කිලෝමීටර් 288ක් යාමට ගතවන කාලය. අපිට සොයන්න කියලා තියෙන්නේ කිලෝමීටර් 288ක් යාමට ගතවන කාලය. එහෙනම් x සමානයි පැය 3යි. හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස රෝමිලකමින් 3 දාලා ලියන්න. තුන්වෙනි කොටස පෙදරේරුවන් 8 දෙනෙකුට දිනකට ගෙවූ වැඩකුලිය රුපියල් 4800ක් නම් පෙදරේරුවන් 8 දෙනෙකුට දිනකට ගෙවූ වැඩකුලිය රුපියල් 4800ක් නම් පෙදරේරුවන් 5 දෙනෙකුට දිනකට කුලිය කොපමණද? දැන් මේ ප්‍රශ්නේ සම්පූර්ණ කරනකොට මෙතන මම ගන්නවා පෙදරේරුවන් ගන්න. මෙතන මම ගන්නවා කුලිය රුපියල්. එතකොට පෙදරේරුවන් ගණන 8ක් වෙනකොට කුලිය රුපියල් 4800යි. පෙදරේරුවන් 5ක් වෙනකොට කුලිය රුපියල් x කියලා හිතමු. එතකොට මම මෙතන සටහන් කරනවා පෙදරේරුවන් 5 දෙනෙකුට දිනකට කුලිය රුපියල් x නම් දැන් මෙතන අපිට තේරෙනවා පෙදරේරුවන් ගණන අඩු වෙනකොට ඒ අනුපාතයටම කුලියත් අඩු වෙනවා. එතකොට මෙතන තියෙන්නේ අනුලෝම සමානුපාතය. දැන් මෙතන අනුලෝම සමානුපාතය ගොඩනගනකොට මේ x වලට පහසුවෙන් අංගයක් සොයා ගන්න මම මෙහෙමයි සමානුපාතය කියන්නේ. x මුලට එන්න ඉස්සලා ගන්නවා කුලිය අතර අනුපාතය. ඉස්සර වෙලා පෙදරේරුවන් අතර අනුපාතය ගන්නත් පුළුවන්. කුලිය අතර අනුපාතයක් ගන්න පුළුවන්. ඉස්සලා මම ගන්නවා කුලිය අතර අනුපාතය. x මුලට එන්න මෙහෙම ගන්නවා. x අනු 4800යි. ඕක සමාන කරනවා. මේකට මේක නම් මෙතන මේකට මේක. 5 අනු 8යි. දැන් එනම් මෙතන සමානුපාතය මම ලියා ගන්නවා.
x අණු 4800 සමානයි 5 අණු 8යි. දැන් මේක භාගයක් වශයෙන් ලියුවොත් x බෙදීම 4800 සමානයි 5 බෙදීම 8යි. දැන් මේ බෙදීමේ 4800 ඉවත් කරගන්න සමාලකුණු දෙපැත්තම 4800ෙන් ගුණ කරනවා. x බෙදීම 4800 ගුණ කරනවා 4800 සමානයි 8න් 5 ගුණ කරනවා 4800. දැන් මෙතන 4800 බෙදුවන් 1යි ඉතිරි වෙන්නේ x සමානයි රුපියල් මෙතන 8 වරක් 648යි බිඳුවට 8 වරක් බිඳුවයි බිඳුවට වරක් බිඳුවයි 4800 8න් කැපුවොත් 600 600 ගුණ කරන්න ඕන 5යි. එතකොට ලැබෙනවා රුපියල් 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් 6 30යි රුපියල් 3000. x කියලා ගත්තේ පෙදරේරුවන් 5 දෙනෙකුට දිනකට කුලිය. එහෙනම් මෙතන පෙදරේරුවන් 5 දෙනෙකුට දිනකට කුලිය රුපියල් 3000. හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස. ශ්‍රෝමිලකමින් 4 ලියන්න. මෝටර් රථයක් පැය 1.2කදී පැය එකමාරකදී මෝටර් රථයක් පැය 1.2කදී පැය එකමාරකදී කිලෝමීටර් 120ක් ගමන් කරයි. එහි වේගය පැයට කිලෝමීටර කීයද? ඒ කියන්නේ පැය එකකදී යන කිලෝමීටර් ගණන සොයන්න. පැය එකකදී යන කිලෝමීටර් ගණනට අපි කියන්නේ එහි වේගය කියලා. දැන් මේ ගණන හදනකොට මම සටහන් කරනවා. මෙතන පැය ගණන, ඒ කියන්නේ කාලය. මෙතන කිලෝමීටර් ගණන. ඒ කියන්නේ දුර. පැය එකමාරකදී, ඒ කියන්නේ 1.5 කියලා ගන්න. 1.5කදී කිලෝමීටර් 120ක් යනවා. එතකොට මට අවශ්‍ය පැය එකකදී යන කිලෝමීටර. පැය එකකදී යන කිලෝමීටර් ගාන මම x කියලා හිතනවා. මෙතන මම සටහන් කරනවා පැය එකකදී යන දුර කිලෝමීටර් x නම් නැත්නම් x යයි සිතමු. දැන් ළමයි මෙතන කාලය අඩු වෙලා තියෙනවා. කාලය අඩු වෙනකොට ඒ අනුපාතයටම ගමන් කරන දුරත් අඩු වෙනවා. එතකොට මෙතන තියෙන්නේ අනුලෝම සමානුපාතයක්.
මේ මට මෙතන අනුලෝම සමානුපාතය ලියන්න පුළුවන් x වලට පහසුවෙන් අගයක් පෑ ගන්න ඕන නිසා x මුලට එන්න මෙහෙම ලියනවා. ඉස්සලා ගන්නවා දුර ප්‍රමාණ අතර අනුපාතය. x අනු 120යි. ඒක සමාන කරනවා x අනු 120යි 1 අනු 1.5. 1 අනු 1.5. දැන් මෙතන ලියනවා නම් සමානුපාතය x අනු 120 සමානයි 1 අනු 1.5. දැන් මේක භාගයක් වශයෙන් ලියනවා x බෙදීම 120 සමානයි 1 බෙදීම 1.5. දැන් මම ලියනවා x බෙදීම 120 සමානයි මේ දශම තිත ඉවත් කරලා මේක 15ක් කරගන්න පූර්ණ සංඛ්‍යාවක් කරගන්නවා. ලවයත් හරයත් 10න් ගුණ කරනවා. 1 10න් ගුණ කරුවම උඩට එනවා 10යි. මේක 10න් ගුණ කරනකොට මේ දශම තිතේ ස්ථාන එකක් දකුණට යනවා. මේ දශම තිත මෙතෙන්ට යනවා 15.0 කියන්නේ 15යි. දැන් x තනි කර ගන්න ඕන. මේ බෙදීම 120 ඉවත් කරන්න දෙපැත්තම සමාලකුණේ දෙපැත්තම 120ෙන් ගුණ කරනවා. x බෙදීම 120 ගුණ කරනවා 120 සමානයි 10 බෙදීම 15 ගුණ කරනවා 120. දැන් උඩචරත් එකම සංඛ්‍යාවකින් බෙදුවොත් 120ට 120 ඒවා එකයි මේ පැත්තේ ඉතිරි වෙන්නේ x සමානයි මේ පැත්තේ 15 වරක් 1යි 120ට 15 වරක් 8යි. එතකොට 10 වරක් 8 80යි. මෙතන නෝ කිලෝමීටර් 80යි. x කියලා ගත්තේ පැය එකකදී යන දුර. එතකොට පැය එකකදී යන දුර කිලෝමීටර් 80යි. දැන් ලියන්න පුළුවන් දුම්රියේ වේගය සමානයි පැයට කිලෝමීටර. පැය එකදී කිලෝමීටර් 80ක් යනකොට දුම්රියේ වේගය පැයට කිලෝමීටර් 80යි. වේගය කියන්නේ පැය එකකදී ගමන් කරන දුර. වේගය පැයට කිලෝමීටර වලින් ගන්නකොට පැයකදී ගමන් කරන දුර කිලෝමීටර වලින් ගන්නවා. එතකොට සමානුපාත ඇසුරින් විසඳන්න කියලා ගණන් 4ක් හැදුවා. මෙතනින් පස්සේ පස්වෙනි ප්‍රශ්නයට යනවා. මෙතනින් පස්සේ පස්වෙනි ප්‍රශ්නයට යනවා. පස්වෙනි ප්‍රශ්නය යටතේ වේගීය සමීකරණ භාවිතයේ අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විඳින හැටි කතා කරනවා. වේගීය සමීකරණ ක්‍රමය භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විඳින හැටි කතා කරනවා. මෙතන වාක්‍ය ලියන්න. වේගීය සමීකරණ ක්‍රමය භාවිතයෙන් විසඳන්න. ෆෝමියුලා ක්‍රමයෙන් එක දාලා ලියන්න. එක බීම නිෂ්පාදනාගාරයක යන්ත්‍රයකින් පැය 6කදී
යන්ත්‍රයකින් පැය 6කදී බෝතල් 840කට බෝතල් 840කට බීම අසුරයි පැය 5ක් යන්ත්‍රය ක්‍රියාත්මක වී නම් බෝතල් කීයක බීම ඇසිරිය හැකිද? බෝතල් කීයක බීම ඇසිරිය හැකිද? දැන් මෙතන වීජීය සමීකරණ ක්‍රමයෙන් මේ ගණන හදනකොට මම ලියා ගන්නවා පැය 5ක් තුල යන්ත්‍රයකින් අසුරන බෝතල් ගණන x කියලා. x නම් නැත්නම් x යයි සිතමු. පැය 5ක් තුල යන්ත්‍රයකින් අසුරනවා බෝතල් x ප්‍රමාණය. දැන් මෙතන පැය 6කදී අසුරන බෝතල් ගන්න 840. එතකොට බෝතල් ගණන 840 බෙදනවා පැය ගණනින් 6. මේ බෝතල් ගණන බෙදීම පැය ගණන මොන අවස්ථාව ගත්තා එක මගයක් එනවා. දැන් පැය 6කදී අසුරන බෝතල් ගන්නනේ 840. පැය 6කදී අසුරන බෝතල් ගන්න 840 6න් බෙදුවට පස්සේ ලැබෙන උත්තරේම එනවා වෙනත් පැය ගණනක් අරගෙන. ඒ පැය ගණනට අසුරන බෝතල් ගණන ඒ පැය ගණනෙන් බෙදුවොත් මේ අගයම ලැබෙනවා. එතකොට මෙතන බෝතල් ගණන බෙදීම පැය ගණන කියන එක නියත අගයක් එකම අගයක් වෙනවා. ඒක මම සමාන කරනවා k වලට. ඊළඟට දෙවැනි අවස්ථාවේ පැය 5ක් තුල අසුරන බෝතල් ගණන x. පැය 5ක් තුල අසුරන බෝතල් ගණන x. එතන ඒ අවස්ථාවේ බෝතල් ගණන පැය ගණනෙන් බෙදුවොත් ඒ ලැබෙන අගය මෙතන ලැබෙන අගයටම සමානයි. එහෙනම් ඒ අවස්ථාවේ බෝතල් ගණන x බෙදනවා පැය ගණන 5. මේ බෝතල් ගන්න බෙදීම පැය ගන්න කියන අගය හැම අවස්ථාවෙදිම සමානයි. මෙතන බෝතල් ගන්න බෙදීම පැය ගන්නට ආපු උත්තරේම තමයි මෙතන බෝතල් ගන්න බෙදීම පැය ගන්නට එන්නේ. එහෙනම් මේක සමානයි කියලා ගන්නවා මම k වලට. දැන් මෙතන සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන්නේ k. මෙතන සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන්නේ k. මේක සමානයි k වලට මේක සමානයි k වලට. එහෙනම් මේකයි සමාන වෙන්නේ. මට ලියන්න පුළුවන් 840 බෙදීම 6 සමානයි x බෙදීම 5ට. මේක මේ පැත්තෙන් ලියලා මේක මේ පැත්තෙන් ලියුවට කමක් නැහැ. දැන් මේ බෙදීමේ 5 ඉවත් කරන්න දෙපැත්තම 5න් ගුණ කරනවා. දැන් ලැබෙනවා
840 බෙදීම 6 ගුණ කරනවා 5. සමානයි x බෙදීම 5 ගුණ කරනවා 5. දැන් මෙතන උඩ අතරත් 5න් බෙදුවොතින් ඉතිරි වෙන්නේ x. මෙතන 6න් බෙදුවොත් 6 වරක් 1යි 2ක් ඉතිරි 24ට 6 වරක් 4යි බිඳුවට 6 වරක් බිඳුවයි 140යි. 140 5න් ගුණ කරනවා. එතකොට මෙතන උත්තරේ එන්නේ බෝතල් වලින්. 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් 4 20යි 2ක් ඉතිරි 5 වර 1 5යි 2යි 7යි. එතකොට x සමානයි බෝතල් 700යි. ඒ කියන්නේ පැය 5කදී අසුරන බෝතල් ගන්න 700යි. මෙතන පැය 6කදී අසුරන බෝතල් ගණන 840යි. බෝතල් ගණන බෙදුවා පැය ගණන 840 බෙදුවා 6. මෙතන පැය 5කදී අසුරන බෝතල් ගණන x. එතනත් බෝතල් ගණන බෙදුවා පැය ගණන. මේ කතාවේ හැම විටම බෝතල් ගන්න බෙදීම පැය ගණන සඳහා ලැබෙන්නේ එකම අගය. එහෙනම් මෙතන බෝතල් ගන්න බෙදීම පැය ගන්න k කියන ගත්තොත් මෙතනත් බෝතල් ගන්න බෙදීම පැය ගන්න එම අගයටම සමානයි k. ඉතින් මේක සමාන වෙන්නේ k ට නම් මේක සමාන වෙන්නේ k ට නම් මේ අගයයි සමානයි. එකම රාශියට සමාන රාශි එකක් අනෙකට සමානයි. එතකොට 840 බෙදීම 6 සමාන කෙරුවා x බෙදීම 5ට මේකෙන් අපිට x වලට අගය මේකෙන් අපි x වලට අගයක් හොයාගත්තා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. ඕමිලකමෙන් 2 දාලා ලියන්න. රුපියල් 300කට ගත් භාණ්ඩය රුපියල් 300කට ගත් භාණ්ඩයක් 25% ලාභ තබාගෙන 25% ලාභ තබාගෙන විකුණා. එහි විකුණුම් මිල සොයන්න. දැන් මේ ගන්න හදනකොට 25% ලාභ තබාගෙන භාණ්ඩයක් විකුණනකොට රුපියල් 100කට භාණ්ඩය ගත්තා නම් 25%ක ලාභයක් තියාගත්තා පස්සේ ඒ භාණ්ඩය විකුණන්නේ රුපියල් 125කට. එතකොට 100ක භාණ්ඩයක් විකුණන්නේ රුපියල් 125කට. මෙතන 300ක භාණ්ඩයක් විකුණන්නේ විකුණුම් මිල රුපියල් x කියලා හිතමු. දැන් මෙතන මේ පළවෙනි අවස්ථාව ගත්තා පස්සේ 100ට ගත්ත භාණ්ඩයක් 125ක ලාභ තියාගෙන විකුණන්නේ රුපියල් 125කටනේ. මෙතන විකුණුම් මිල බෙදුවොත් ගත් මිල
මම ඉස්සර වාක්‍ය සටහන් කරගන්නවා. රුපියල් 300කට ගත් භාණ්ඩයේ විකුණුම් මිල රුපියල් x නම්. එතකොට මේ පළවෙනි අවස්ථාවේ ගත් මිල 100යි විකුණුම් මිල 125. එතකොට 125 විකුණුම් මිල බෙදනවා ගත් මිල 100. මේ අගය k කියලා ගන්න. මේ අගය නියතයක්. ඊට පස්සේ මේ දෙවෙනි අවස්ථාවේ විකුණුම් මිල ගත් මිලෙන් බෙදුවට පස්සේ ලැබෙන අගය මේ අගයටම සමානයි. එතකොට දෙවෙනි අවස්ථාවේ විකුණුම් මිල x බෙදනවා ගත් මිල 300. එතකොට ලැබෙන අගයත් අර නියත අගයටම සමානයි. ඒක සමාන කරනවා කියනවා. එතකොට මේ කතාවේදී මේ අවස්ථාවේ විකුණුම් මිල බෙදීම ගත් මිලට ලැබෙන අගයයි. මේ අවස්ථාවේ විකුණුම් මිල බෙදීම ගත් මිලට ලැබෙන අගයයි සමානයි. ලැබෙන අගය නියතයක්. ඒ නියත අගය තමයි මේ අවස්ථාවේ k කියලා ගත්තා, මේ අවස්ථාවේ k කියලා ගත්තා. දැන් මේක සමාන වෙන්නේ k වලට, මේක සමාන වෙන්නේ k වලට. එහෙනම් මේකයි සමාන. එතකොට 125 බෙදීම 100 සමානයි x බෙදීම 300. දැන් මේ x තනි කර ගන්න සමානලකුණු දෙපැත්තම 300ෙන් ගුණ කරනවා. 125 බෙදීම 100 ගුණ කිරීම 300. x බෙදීම 300 ගුණ කිරීම 300. මෙතන 300 බෙදුවම 1යි, ඒ කියන්නේ x ඉතිරි වෙනවා. මෙතන මේ බිඳුවට මේ බිඳුව කැපුවට පස්සේ උඩට 100ෙන් බෙදුවා 125 3ෙන් ගුණ කරන්න. රුපියල් 375. එතකොට x කියලා ගත්තේ රුපියල් 300කට ගත් භාණ්ඩයක් 125ක් ලාභ තියාගෙන විකුණන මිල. එතකොට x සමානයි රුපියල් 375. මේ ගණනේදී මම එක අවස්ථාවක් ගත්තා. භාණ්ඩය ගත්තේ රුපියල් 100ට නම් 125ක් ලාභ තියාගෙන ඒක විකුණන්නේ රුපියල් 125ට. ඊට පස්සේ භාණ්ඩය ගත්තේ රුපියල් 300කට නම් 125ක් ලාභ තියාගෙන ඒක විකුණන්නේ ඒකේ විකුණුම් මිල රුපියල් x කියලා ගත්තා. දැන් මෙතන පළවෙනි අවස්ථාවේ විකුණුම් මිල බෙදීම ගත් මිල, ඒ කියන්නේ 125 බෙදීම 100 සඳහා දෙවැනි අවස්ථාව විකුණුම් මිල බෙදීම ගත් මිල x බෙදීම 300 සඳහා සෑම අවස්ථාවකම විකුණුම් මිල බෙදීම ගත් මිල සඳහා ලැබෙන්නේ එකම අගයක්. ඒක නියතයක්. එතකොට පළවෙනි අවස්ථාවේ විකුණුම් මිල බෙදීම ගත් මිල 125 බෙදීම 100 සමාන කෙරුවා k වලට. දෙවෙනි අවස්ථාවේ විකුණුම් මිල බෙදීම ගත් මිල ඒකත් සමාන වෙන්නේ එම නියතයටමයි. ඒක සමාන කෙරුවා k කියලා. එතකොට මේ අවස්ථා දෙකේදී විකුණුම් මිල බෙදීම ගත් මිල සමාන වෙන්නේ එකම අගයකට, නියතයකට. ඒක තමයි මේ k කියලා කියන්නේ. ඉතින් මේක සමාන වෙන්නේ k වලට, මේක සමාන වෙන්නේ k වලට. දැන් මේකයි සමානයි. එකම රාශියක සමාන රාශි එකක් කණකට සමානයි. එතකොට 125 බෙදීම 100 සමාන කරා x බෙදීම 300ට. මේකෙන් අපිට පුළුවන් x වලට අගයක් සොයාගන්න. දැන් මෙතනින් පස්සේ දැන් මෙතන
වීජීය සමීකරණ ක්‍රමයෙන් ගණන් දෙකක් සාකච්ඡා කරුවා. මෙතනින් පස්සේ තරු ලකුණක් යටතේ විදේශ මුදල් ගැන කතා කරනවා. මෙතනින් පස්සේ තරු ලකුණක් යටතේ විදේශ මුදල් ගැන කතා කරනවා. එතකොට මේ පාඩමත් එක්ක ගත්ත දෙවෙනි තරු ලකුණ මම මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරනවා. එක් රටවල එක් මුදල් ලේඛක භාවිතා කරනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් ඩොලර් කියන මුදල් ලේඛකය භාවිතා කරනවා. එක්සත් රාජධානිය ගත්තොත් ස්ටර්ලින් පවුන්ඩ් කියන මුදල් ලේඛකය භාවිතා කරනවා. ජපානය ගත්තොත් යෙන් කියන මුදල් ලේඛකය භාවිතා කරනවා. ඉන්දියාව ගත්තොත් ඉන්දියානු රුපියල කියන මුදල් ලේඛකය භාවිතා කරනවා. ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකා රුපියල් කියන මුදල් ලේඛකය භාවිතා කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් ඩොලර් කියන මුදල් ලේඛකය. එක්සත් රාජධානිය ගත්තොත් ස්ටර්ලින් පවුන්ඩ් කියන මුදල් ලේඛකය. ජපානය යෙන් කියන මුදල් ලේඛකය. ඉන්දියාව ඉන්දියානු රුපියල. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා රුපියල. එක් රටක මුදල් ලේඛකයා සමග තවත් රටක මුදල් ලේඛකයා හුවමාරු වන අනුපාතය විනිමය අනුපාතිකයක් ලෙස හඳුන්වනවා. එක් රටක මුදල් ලේඛකයා තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය විනිමය අනුපාතිකයක් ලෙස හඳුන්වනවා. එක් රටක මුදල් ලේඛකයා තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය විනිමය අනුපාතිකයක් ලෙස හඳුන්වනවා. දැන් 9 ශ්‍රේණිය පෙළ පොතේ මේ දෙක කොටසේ 10 වෙනි පිටුවේ විනිමය අනුපාතික දැක්වෙන වගුවක් තියෙනවා. මම කීපයක් කියවන්නම්. මේ රට ඇමරිකාව. විදේශ මුදල් ලේඛකය ඇමරිකන් ඩොලර්. විනිමය අනුපාතිකය රුපියල් 151.720යි. එංගලන්තය මේ ස්ටර්ලින් පවුන්ඩ් රුපියල් 85යි 185යි 790. ඔය විදිහට තියෙනවා. මේ 2017 3.5 දින අන්තර්ජාලය ඇසුරෙන් ලබාගෙන තියෙන විනිමය අනුපාතික ටික. හරි. දැන් අපි මේ පෙළ පොතේ ගණන් හදනකොට මේ විනිමය අනුපාතික දැක්වෙන වගුව භාවිතා කරනවා. ඇමරිකන් ඩොලර් එක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 151.720 කියලා ගන්නවා. ස්ටර්ලින් පවුන්ඩ් මේක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 185.790 කියලා ගන්නවා. ඔය විදිහට මේ අගයන් භාවිතා කරනවා. හරි. දැන් සටහන ලියා ගන්න. තරු ලකුණු යටතේ ලියන්න. එක් රටවල එක් මුදල් ලේඛක භාවිතා කරා. එක් මුදල් ලේඛක භාවිතා කරා. එක් රටක මුදල් ලේඛකයා තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය විනිමය අනුපාතිකයක් ලෙස හැඳින්වේ. එතකොට මම මේ වගුව දෙන්නේ නැහැ. අපිට ගණන් හදනකොට
මේ වගුව භාවිතා කරලා විනිමය අනුපාතික ලබා ගන්න පුළුවන්. දැන් මෙතනින් පස්සේ ගණන් කීපයක් මේ අතේ ගණන් කීපයක් හදනවා. 6 වෙනි ප්‍රශ්නෙට අංකය දාන ප්‍රධාන අංකය 6. 6 වෙනි ප්‍රශ්නෙට අංකය දාන ප්‍රධාන අංකය 6. ක්‍රෝමිලක්කමෙන් එක කොටස. පළවෙනි ගණන ඇමරිකන් ඩොලරයේ විනිමය අනුපාතිකය ඇමරිකන් ඩොලරයේ විනිමය අනුපාතිකය ශ්‍රී ලංකා රුපියල් ශ්‍රී ලංකා රුපියල් 151.720 151.720 වන අවස්ථාවක විදේශීය රැකියාවක නියුතු ශ්‍රී ලාංකිකයෙකුගේ මාසික වැටුප ඇමරිකන් ඩොලර් 400ක්. ඔහුගේ වැටුප ශ්‍රී ලංකා රුපියල් කීයක් වේද? දැන් මේ ගන්න හදන්න පුළුවන් මේ විදිහට. මෙතන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනවා. විදේශ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරන්න කියනවා. එතකොට මෙහෙමයි වගන්තිය. ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් වලින් සමානයි රුපියල් 151.720යි. දැන් ඩොලර් 400ක් ශ්‍රී ලංකා රුපියල් වලින් වෙනවා. ඩොලර් 400ක් ශ්‍රී ලංකා රුපියල් වලින් සමානයි. එක ඩොලර් එකක් ශ්‍රී ලංකා රුපියල් වලින් 151.720යි. ඩොලර් 400ක් ශ්‍රී ලංකා රුපියල් වලින් වෙනකොට එක කාලේ 151.720 ගුණ කරන්න ඕන 400. එතකොට අගට බිංදු දෙකක් දාලා 4ෙන් ගුණ කරන්න පුළුවන්. 4 වරක් බිංදුව බිංදුවයි, 4 වරක් 2 8යි, 4 වරක් 1 4යි, 4 වරක් 5 20න් බිංදුව දෙකක් ඉතිරි. 4 වරක් 4යි, 2යි 6යි. මෙතන දශම ස්ථාන 2යි, මෙතන දශම ස්ථාන නැහැ. ගුණ කිරීමේදී දශම ස්ථාන වල එකතු උත්තරේ තියන්න. එතකොට මෙතන දශම ස්ථාන 2යි, උත්තර දශම ස්ථාන දෙකක් තියෙනවා 1යි 2යි 3යි. එතකොට රුපියල් 60,480යි 7 බිංදුවයි වෙනවා. ඔන්න ඩොලර් 400ක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් සොයාගත්තා.
6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කමෙන් 2 කොටස. මෙහෙම ලියන්න. ඇමරිකන් ඩොලරයේ විනිමය අනුපාතිකය. ඇමරිකන් ඩොලරයේ විනිමය අනුපාතිකය ශ්‍රී ලංකා රුපියල් 151 වන අවස්ථාවක විදේශගත වීමට අපේක්ෂිත ගෘහ සේවිකාවක් රුපියල් 52,850ක මුදලක් බැංකුව වෙත ඉදිරිපත් කර එම මුදල ඩොලර් වලින් ඉල්ලා සිටී. ඇයට ලැබෙන ඩොලර් සංඛ්‍යාව කීයද? දැන් මෙතන ශ්‍රී ලංකා රුපියල් 52,850 ඩොලර් වලට පරිවර්තනය කරනවා. ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය විදේශ මුදල් වලට පරිවර්තනය කරනවා. එතකොට වගන්ති ලියන්නේ මෙහෙමයි. රුපියල් 151 ඩොලර් වලින් සමානයි ඩොලර් 1යි. මෙතන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය විදේශ මුදල් වලට පරිවර්තනය කරනකොට මේ සමාලකුණේ දකුණු පැත්තේ විදේශ මුදල් ඉන්නේ. ඒ විදිහ තමයි වගන්ති කරපාන්නේ. කලින් ගණනේ විදේශ මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනකොට සමාලකුණේ දකුණු පැත්තේ ආවේ ශ්‍රී ලංකා රුපියල්. ඒ විදිහට වගන්ති කරනවා. දැන් රුපියල් 52,850 ඩොලර් වලින් සමානයි රුපියල් 151ක ගොඩක් ඩොලර් 1යිනේ. රුපියල් 52,850ක තියෙන ඩොලර් ගන්න වෙනකොට 52,850 බෙදන්න ඕන 151 ගොඩවල. එහෙනම් 52,850 බෙදනවා 151. එතකොට ලැබෙනවා ඩොලර් කීයද කියලා. දැන් මම මෙහෙන් බෙදලා පෙන්නන්නම්. දීර්ඝමයට බෙදාගත්තොත් 52,850යි 151. එතකොට 151 ඒවා 528ට 3ක් 3 වරක් 1 3යි 3 වරක් 5 15යි 3 වරක් 1 3යි ඉතිරි එකයි 4යි 8න් 3ක් 5යි 12න් 5ක් 7යි ඊළඟට මේ 5 මෙතෙන්ට ගේනවා 775ට මේ 755ට 5ක් ගන්න 5 වරක් 1 5යි 5 වරක් 5
25න් 5 දෙකක් ඉතිරි 5 1 5යි 2යි 7යි. අඩු කරුවම් බිඳුවයි මේ බිඳුව ගෙනවා බිඳුවට බිඳුවයි 1.51 බිඳුව වැඩි වුණාම බිඳුවයි අඩු කරුවම් බිඳුවයි. එතකොට මෙතෙන් එනවා ඩොලර් 350. එතකොට ශ්‍රී ලංකා රුපියල් 52850 කියන්නේ ඩොලර් 350. හරි. එතකොට අද සම්පූර්ණ කරපු පාඩම අනුලෝම සමානුපාත. මේ අනුලෝම සමානුපාත පාඩම යටතේ කතා කරපු ටික හොඳට තේරුම්ගෙන නවයේ ශ්‍රේණිය පෙළ පොතේ අනුලෝම සමානුපාත පාඩම අනුලෝම සමානුපාත කියන පාඩම යටතේ තියෙන අභ්‍යාස ටික කරන්න. එතකොට අනුලෝම සමානුපාත පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙනවා.